දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරේ ගෞරවය ඔබව බොක්කින්ද දේවබෙන පිළිගන්නවා. ආ දවසේ මාතෘකාව යේසුනේ ගලවගත මැනුව නැත්නම් අපව විදවාගත මැනුව මාතෘකාවට තමයි ඔබට මම කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ආමේන් හලෙලූයා. ප්‍රේමයේ දේවදරුවනේ බොක්කින්ද හැම අවුරුද්දෙම අපි බොක්කින්ද සමරනවා. නමුත් ගිය අවුරුද්ද අපිට බොක්කින්ද පාස්කු සමරන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. මුලංගාම අගුරුදාලා තිබෙන්නේ නැත්නම් ලොක්ඩවුන් කරලා තිබේ කොරෝනා වසංගතය සමග මේ අවුරුද්ද අපිට දෙවියන් වහන්සේගේ කරුණ ලැබලා තිබෙනවා. බොක්කින්ද සමග සුදු සතිය සමරන්න මහසුකුලදීමේ පවත්වන්න ඒ වගේ පාස්කු සමරන්න දෙවියන් වහන්සේගේ කරුණාව කියලා මා විශ්වාස කරනවා. කෙසේ වෙතත් දවසේ දේශනා යන ප්‍රථම අපේ ජීවිත සුදානම් කරගනිමු. මොහොතක් ඇස්වසාගෙන අපගේ ජීවිතයකට මෙහෙය කරන්න දෙවියන් වහන්සේට කතා කරන්න යනවා. ඒ වචන කොට ආශිර්වාදයකට අවශ්‍යයි. ඊට ඔබගේ බාධාවත් පිළිවන යේසුස්ට කියන්න බාධා ඉවත් කරන්න කියලා. මානසික වේදනා ශීලම සතිවිලි ධාරා ඉවත් කරගෙන සමාධි හදවත ඇති කරගන්න දේව වචනයෙන් ජීවිතය ඔබගේ හදවතට තවම කරගෙන පැන කරගන්න අපි ඉස්සරේ ලැබෙන ආශිර්වාදය තව සංඛ්‍යාවේ ජීවිත කාලය ඔබට උසාල ආශ්‍රයයට අපි ආඥා කරනවා. දෙවියන් වහන්සේ උදෑසන වචන වල බාහිර ස්වාමිනී මානවීය වහන්සේ කතා කරන්න යන සැලසුම් වේවා. ඒ වචන වලින් දෙවියන් වහන්සේ අසන්න සිනාරම ආශිර්වාද ප්‍රසන්නවන්න. ඒ වචන ආදියන් වහන්සේ තමයි ජීවිත අනුපාත දුරු කරන ස්වාමිනී ඒ වනිවරකට අවස්ථාව ලබා දෙන්න. තවත් ඔබට සමීපින බතුල් මහත්මයාගේ කාර්කම සෑම දේවදරුවෙකුට දානවා. අවසානයේ ශ්‍රී ගෞරවය මහිමවස් වාස කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන සිල්ලාස්ලෙමේ ආ දවසේ දේශනාව ඔබ දැන් බාර කරගනි. ආමේන්. හalleluya. හalleluya. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදය 20 වෙනි පදය. සමිඳුනි දැන් අප ගැලව මැනව. සමිඳුනි දැන් අපේ ජය අත්කර දුන මැනව. ආමේන්. සෙනගගේ මොර ගැසීමේ හඬක් නැගෙනවා. එදා දවසේ ගීතාවලිය තුලින් දෙවියන් වහන්සේ යම් පණිවිඩයක් ලෝකයට දෙනවා. අපි දකිනවා මිනිස්සු මහ පොළවේ ජීවත් වෙන්නේ සතුටින්ද සමහර විට ඊට වඩා දුක වේදනාව හඳුන බැඳින් ඕසෙනක ජීවත් වෙනවා. මිනිස්යාගේ ජීවිතවල එන්නා වූ ප්‍රශ්න දෙස මොහොතක් අපි විමසා බලන විට ලෝකයේ තිබෙනා ප්‍රඥාවට වේවා ලෝකයේ තිබෙනා වූ ඥාන බලවේග වල වේවා ඒ වලට විසඳුම දෙන්න හැකියාවක් නැහැ. යා මිනිස්සේ බරපතල රෝගයකට භාජන වුණොත් මොකද වෙන්නේ? සද දෙයකට කලින් මේ ස්ථානට තරුණ දියණියක් ආවා. හාස්කන් දේව මෙහෙට. ඇගේ ඔළුව එක දිගටම කකියන්න පටන් ගත්තා. අත දිගාටම ඇඟිලි ඔක්කොම මෙහෙම වකුටු වෙලා තිබුණේ. අවුරුදු 3ක් කොළඹ මාරුවහලේ විශේෂ වෛද්‍යවරු ඇයට ප්‍රතිකාර ලබා දීලා තිබෙනවා. නමුත් කිසිම සුවයක් ඇයට ලැබුණේ නැහැ. හැමදාම ප්‍රතිකාර ගන්නවා නමුත් සුවයක් ලැබෙනවා. සුභාරංචි හදලා ඇය සල් දෙයකට කර මේ ස්ථානට ආවා. එවිට පොදුනේ යාත්‍රා කරගත්තා. දේව ගෘහයේදී මගේ ඇඟිලි ටික දික් කළා, අත දික් කළා. පවෙන්ද අපි ගෙවල් අරගෙන ඉන්නේ. ඇගේ ඔළුව කැක්කුම අඩුනේ නැහැ. මුළු දවසම ඔළුව කැක්කුමේ සංගාදාල පීඩාව විතර තිබෙනවා. මාව හොයලා තිබුණාට මාව හම්බ වෙලා නැහැ. අගේ ඉඳලා. මොකද සංග පොඩ කාර්ය කවුරුද? කොහමද හවස මාව අල්ලගත්තා. අල්ලගෙන අපේ ප්‍රධාන සහෝදරයෙක් ඉදිරියට ආවා. ඇවිල්ලා කිව්වා බලන්න උදේ ඉඳන් පුදුම වේදනාවක් ඉදින්නේ ඔළුව කැක්කුම දරා ගන්න බෑ කියලා. දෙවසේදී මම යාඥා කළා. ඊට පස්සේ ඇය සම්පූර්ණ සුවය අත්පත් කරගත්තා. ඒතර එහාට මොකද වුනේ? ඇය සතුටින් මොදේ ජීවත් වෙනවා. දේවස්ථානේ අමතක කරලා. දැන් අපි වෛර කරන්නේ නැහැ. නෝ අපි එක දෙයක් ගන්නවා. මම මේ කතාන්දර කිව්වේ ඇයි කියනවා නම් මේ කතාන්දරය නෙමෙයි ඇත්ත සිදුවීමක්. ඇයි මම කිව්වේ? කොළඹ මහ රෝහලේ ඉන්නා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු
විශාරදවරු ප්‍රොෆෙසර්ලාට ඇගේ රෝගය සුව කරන්න බැරි වුණා. ඇයව ගලවගත්තේ කවුද? වෛද්‍යවරුද? කවුද ඇයව ගලවගත්තේ? යේසුස් වහන්සේ. ආමේන්. උදාහරණ ගන්නද යේසුස් වහන්සේට. මේ ඉස්කාරේ මොනවද කියන්නේ? අපිව ගලවගත්ත මැනව අපිව මුදවගත්ත මැනව මහා හඬ මහා පොළවේ නැගෙනවා. ඒ හඬට උත්තර දෙන්න මහා පොළවේ කවුරුත් නැහැ. පහනකට උත්තර දෙන්න බෑ. රජවරුන්ට උත්තර දෙන්න බෑ. වෛද්‍යවරුන්ට උත්තර දෙන්න බෑ. ගුරුදානර දේවරේන කප්පුවට උත්තර දෙන්න වුණ උත්තර නැහැ. ඒකයි දා දවසේ මේ හඬ අද දවසේ ලෝකේ හැම තැනකම ඇහෙනා වූ හඬක් පොද වෙනවා. මේ දවසේ මොකරැල්ලේ විශාල පිරිසක් මේ ස්ථානට ආවා. මොකරැල්ල පොළඹේ හැටප ගියා දරුවාදුරට එහා. පැය ගණනාවක් ගමන් කරලා මේ ස්ථානට ආවේ. ඇයි? එක සහෝදරයෙකුට පිළිකාව. පුරුණෑගල රෝවලේ අවුරුදු ගාණක් ප්‍රතිකාර ලබනවා. හරියට කතා කරගන්න බෑ. කට උගුර ඔක්කොම තුවාල වෙලා. තවත් සහෝදරයෙකුට වක්කොඩ අමාරුව. මැයි මාසේ 17 වෙනිදා පොද කුසට බඩ ගන්නට යනවලු. වෛද්‍යවරු ඔවුන්ගේ ප්‍රඥාව ප්‍රමාණයට ඔවුන්ගේ හැකියාව ප්‍රමාණයට ඔහු ප්‍රතිකාර කරනවා. අපි වෛද්‍ය විද්‍යාවට අගෞරව කරන්නේ නැහැ. මොකද සමහර රෝග ඔබට සුව කරන්න පුළුවන් අපි දන්නවා. ඔහුට බැරි දේවල් ගොඩක් වෙනවා. මේ සහෝදර දෙන්න විශාල ප්‍රතිසද මේ ස්ථානවල ඊ දිව්‍යන් වහන්සේ සමග විශාල ප්‍රගතියක් කරලා අවසන් මොකද සිදුවන්නේ? දිව්‍යන් වහන්සේ ආශිර්වාද අරගෙන මේ ස්ථානෙ ගියා. අන්න සාක්ෂිය ලැබුණේ නැහැ. ඔවුන්ට රැය 9ට කෝච්චි නැග්ගම ගෙදර ගිහලා බයිනට පාන්දර 3 වෙනවලු. විශ්වාසය. මේ දේ කියනකොට මම මතක් කරන සිකුරාදා හවස දෙකට විතර කාන්තාවක් ආවා. මම ගෙදරට සමාදාන විශ්වකාර අස්සන අරගන්න ආවා. ඇල්පිටි එක ඇවිල්ලා තියෙනවා. අය හෙදියා. එකම හෙදියක් නෙමේ වාට්ටුව බාරේ ඉන්න ප්‍රධාන හෙදි ආචාර්යවරියක් ඇවිල්ලා. ඒ ඇතුළට ආවා. ඔෆිස් එකට ආවා. වැඩුවාට පිට ආවා. මම ඇවිල්ලා තියෙන ක්‍රිස්තියානි දැනගෙන ප්‍රකාශ කළා ඇවිල්ලා. මට හරි සන්තෝෂයි දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි දැනගෙන මාව එවලද වෙනවා මේ මස්ස කරගන්න කියලා කිව්වා ඇවිල්ලා. කියලා මම උදේ පාන්දර මගේ වැඩ තියෙනවා සිකුරාදා උදේ නිමාඩ වරක් තිබෙනවා. සිකුරාදා උදේ නිමාඩ වරක් ඇයි? මගේ ජීවිතේ හාස්කම වුණ චර්ච් එකට උදේ යන්න නිරහරව යාත්‍රා කරා. උදේ 9 ඉඳලා 12 යාත්‍රා දෙන සභාව දන්නවාද? මම සභාවට කියන්නේ නැහැ. මගේ පුතා ඕ ලෙවල් ලියනකොට පුතාට කතා කරන්න බැරුව ගියා. පුතා උගර ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ මොහොතේ සමාජයට ඕඩුපත මේ දේශන අහන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ? ඕඩ කන්න බැරුව ගියා. මම හෙදි පාලිකාවරියා. කොළඹේ ඉන්නා විශේෂ වෛද්‍යවරු මගේ පුතාව පෙන්නවා. බොහෝ ප්‍රතිකාර කරලා නුස්සෝනේ නැහැ. අවසාන වල එකෙක් කිව්වා කොළඹ චර්ච් එකක් තියෙනවා ඒ ස්ථාන ගොඩක් ආස්වාද දෙනවා පොඩ්ඩක් සිස්ටර් එතන ගිහලා බලන්න කියලා මට පණිවිඩ ලැබුණා. මම ඇල්පිට ඉඳන් කොළඹට ආවා. පුතා අරගෙන ආවා. ඇවිල්ලා පළවෙනි ආස්වාද දේවවේදී සහභාගී වෙන විට මගේ පුතා පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තා. පුතා කැද ටික බොන්න පටන් ගත්තා ඇවිල්ලා. මමයි පුතා හොඳට දේවස්ථානේ නැටුවා. ඒක යකහරු වෙලා දුකමක් කරලා. දේවමය 4කට 5 එන විට මොකද උනේ? මගේ පුතා සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. මම නිදහස් වුණා. මට මගේ නිවසට විරුද්ධව දුර්කම කරලා අපේ විනාශ කරලා යම් කෙනෙක් කරලා දෙන්නේ. ඒ සභාවේදී ඒ දේවමයේදී මම සම්පූර්ණ නිදහස් වුණා. දැන් මමයි මගේ පුතායි බෞද්ධ වල දේව දරුවන්ට ජීවත් වෙන්නේ. මගේ මහත්ය තාම බෞද්ධ ලබලා නැහැ. ඉතින් දේවස්ථානේ සිකුරාදා උදේ 9 ඉඳන් 12 එක වෙලට නිරහරණය වෙනවා. මම මොකද කරන්නේ? මම අනිවාර්යයෙන් නිරහරණය වෙනවා. මම නිමාඩු දාලා හරි. නෑ මම ෂිෆ්ට් එක විනාශ කරනවා කියලා. ඊරිදා සෙන්සුරල් මම ඒකේ සහභාගී වෙනවා කියලා. ඇයි මාව බුදවගත්තේ ගලවගත්තේ යේසුස් වහන්සේ. බුදල් වල බැරි වෙච්ච දේ, වෛද්‍යවරුන්ට බැරි වෙච්ච දේ, ඇයි නම ශ්‍රියාණි, එස් ශ්‍රියාණි. බුදල් වල බැරි වෙච්ච දේ, දෙවියන් වහන්සේ ලෝකේ මනුස්ස බැරි වෙච්ච දේ, වෛද්‍යවරුන්ට බැරි වෙච්ච දේ යේසුස් වහන්සේ කළා. ඒ සැගේ ජීවිතයේ යේසුස් වහන්සේ වෙනුවෙන් කාලය වේලාව කැප කරලා තිබෙනවා. ආමේන්. හලෙලූයා. මට බුදුම සතුටක්
සන්තෝෂය. බුදුම ප්‍රීතිය ගැදෙන දේව කෙතර කරා ඊට පස්සේ එයා ගේලා ඩෑනිකෝ කියලා දීලා තමයි ඉස්ලානේ ගියේ. ආමේන්. ආමේන්. හලෙලූයා. ප්‍රේමයේ දේවදරුවනේ අපිව ගලව ගන්න අපි මොර ගසනවා. ඔබෝයි මාවයි ගලව ගත්ත පස්සේ චර්ච් එක පැත්ත පලාත එන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා. ඇයි අපේ දෙවියන් වහන්සේ අපිව ගලව ගත්තා බුදවගත්ත දෙවියන් වහන්සේනේ ඇයි අපිට කාලේ වෙන් කරන්න බැරි? සුරාදා නිරාහාර විතරක් තියෙනවා. ඕන කමන්නේ ඇයි ඇයි? ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා නැද්ද? සරස්වත ආශිර්වාද දෙවියන් මේ සමාය ඉන්නවා බොහෝ රෝගී ඉන්න කට්ටිය. බොහෝට රෝගී සුව කරනකොට පිට අය එවි රෝගී සුව කර යනවා. ඔබට ඔබ රෝගී සුව කරන අවශ්‍ය නැද්ද? ඉරිදා සමහර නමස් ඔබ රක්ෂාව කර වෙන්න පුළුවන්. ව්‍යාපාර කරන වෙන්න පුළුවන්. නොයෙකුත් වැඩ කටයුතු තියෙනකොටම දෙවියන් වහන්සේ වෙන ඔබට ඒ කාලය වේලාව වෙන් කර ගන්න බැරි. යේසුස් වහන්සේගේ හාස්කම් අත්දැකව පිටස්සර සෙනග උගාස වෙන කාලේ විලා විතරගෙන උන්වහන්සේ ප්‍රදාන කරලා ඔවුන් ජීවත් රැයි ඔවුන් මොයි යේසුස් වහන්සේ කලවකට තිබෙනවා. ඒකලු සාක්ෂියක්. අද සමහර විට අපේ පවුල් තුල, ගෙවල් තුල ප්‍රශ්න තිබෙන්නේ ඇයි? අපිට කාලේ වෙලාව දෙවියන් වහන්සේ වෙන් කරන්න බෑ. එල්පිටි මේ ළඟ නෙමෙයි තියෙන්නේ. හැතැම්ම ගන්නවා දුර ඉඳන් එල්පිටි ගාවේ ඉන්න ඕනේ. අර බුදුම සතුටක් දැනුණා. ලංකාවේ ඉන්නවනේ මෙතන දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා සෙනග. ලංකාවේ ඉන්නවනේ මෙතන දෙවියන් වහන්සේ තමයි රක්ෂා තමයි ව්‍යාපාර හැමදේම අයින් කරලා දෙවියන් වහන්සේ වෙන් කරනවා කාලේ සෙනගක් ඉන්නවනේද? අපේ සභාවේ එහෙමයි ඉන්නවාද කියලා ප්‍රශ්නේ මට ඇතුළේ ඇවිල්ලා. අපේ විරුද්ධ කරන දවස් දෙවියන් වහන්සේ මේ වචනේ මට දෙනවා. අද ඔබ දවසක කසල පොඩේ සිටිව මතක තබා ගන්න. විශේෂ මූලිකතාවය බොහෝ අය අපේ දේව ව්‍යාජන ආශ්‍රව ලබා දෙනවා. අපි හිටියේ කසල පොඩේ අපි කොහෙද වැටලා හිටියේ? රෝගේ නැමැති ජරා වලේ වැටලා හිටියේ. පාපේ නැමැති ජරා වලේ වැටලා හිටියේ. පීඩා නැමැති ජරා වලේ වැටලා හිටියේ. අපේ ජීවිත ගත කරලා තිබුණේ මේ ලෝකේ කිසි කෙනෙක් ඔබට මට පිළින්න උනේ නැහැ. යේසුස් වහන්සේ ඔබ කරවගත්තේ. යේසුස් වහන්සේ ඔබ මුදවගත්තේ. යේසුස් වහන්සේ ඔබ අර ජීවිතය දුන්නේ. එහෙනම් ඒ හඬ අදත් ඇහෙනව නොවේද? අපි ඒ අයකට සේවය කරන්න සලකක් වෙන අවශ්‍යයි. අද ගෝකිරිදා පණිවිඩය මොකක්ද? ගෝකිරිදා මිනිස්සු මොකද කිව්වේ? හෝසන්නා. දාවිදගේ පුත්‍රයන්ට හෝසන්නා. මොකද මේක තේරුම? අපි මුදවගත්ත මැනව. එදා දවසේ යේසුස් වහන්සේ රජ කෙනෙක් ලෙස ජෙරුසලම් යනකොට මිනිස්සුගේ හඬට ආව ශබ්දය මොකද? හෝසන්නා. අපි මුදවාගත කරනවා. අද විදුරු සෙනග දෙවියන් වහන්සේ අමතක කරලා ජීවත් වෙනවා. නමුත් තව කණ්ඩායමක් ඉන්නවා. අන්තකාරී බෞද්ධ දෙවියන් වහන්සේගේ හඬ එහා කරේ ගමන් කරනවා. 27 වෙනි පද ගීතාවල 118 27 වෙනි පද මොකද කියන්නේ? සමිදාන දෙවිදානෝය එතුමාට අපට එළිය දුසේක අතුගත් අය ඇතුව ප්‍රසා පූජා කරවන පෙරහැරකින් ගමන් කරන්න. දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ අපේ යේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි ඔබේ මගේ ජීවිතේට ජයග්‍රහණ ලබා දෙන්නේ. එහෙමනම් අපි උන්වහන්සේගේ පූජාසන ගාවට ඇවිල්ලා උන්වහන්සේට ප්‍රශංසා කරන්න අවශ්‍ය එකක් වෙන අවශ්‍යයි. ගෝකුරුස තිබෙනවා. තල්ලාතු එළිලා තිබෙනවා. මේවා නිකන් සංකේතයක් විදිහට තිබෙන්නේ. ඊට වඩා අපගේ හදවත උන්වහන්සේගේ පූජාසන පැමිණ ප්‍රශංසා කරන්නව මානසිකව පරිවර්තන වෙන්න අවශ්‍යයි. සමහරව ප්‍රශංසා කරන වෙලාවේ බොහෝ අය නිදිමතව ඉන්නවා. බොහෝ අය වෙන වෙන කතා කරගෙන ඉන්නවා. කෝල් එකක් ආපුවම ප්‍රශංසාව අතරින් ඒක බදාන දුවනවා ඇවිල්ලා. සමහර මේවා අපේ ජීවිතේ වැරදි දේවල් ඇවිල්ලා. අපි මේකට උන්වහන්සේ ප්‍රශංසා කරන සරකක් වෙනවා සමන්ද ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ අද්විතීය කර අවසానයි. ඔබව කසලකඩේ ගොඩ ගන්න ඔබේ අම්මට තාත්තට පුළුවන්කම තිබෙන්නේ නැහැ. ලෝකේ මිනිස්සු පුළුවන්කම තිබෙන්නේ නැහැ. මගේ ජීවිතේ ප්‍රශ්න මා විශාල වලක වැටලා හිටියේ. යේසුස් වහන්සේ වලේ මා ගොඩ ගත්තේ. ඔබගේ ජීවිතේ ඔබ මතක් කරන්න අතීතය ගැන ඇවිල්ලා. ඔබගේ ඇස්වල කඳුළු ගැලපු කාලේ මතක් කරන්න. ඔබ වේදනා සිටි කාලේ මතක් කරන්න. අපිට ගොඩාකට අමතක වෙනවා. පිළිකාව රෝගේ වෙනවා සහෝදරේ සති කිහිපයක් ආවා. සති දෙක තුනක් ආව පස්සේ මම ඔහුට ප්‍රධාන වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ගියේ සිදුවෙන්නේ සිදුවෙන්නේ.
ඒ වෛද්‍ය ආත්ම ප්‍රතිකට බලලා මොකද කිව්වේ? මට සුවයි දැන් බුදුම සහන දැනෙනවා. ඒ සිස්ටර් පැත්ත බලද්දී නැහැ. පැත්ත බලද්දී. මාවද රවට්ටන්නේ. දෙවියන් මා රවට්ටන්නේ නැහැ. එහා රැවටිලා මරණය කරා ගමන් කරනවා වින්දා. වෛද්‍යවරුන්ට කරන්න බැත්තේ දෙවියන් මම එළිතර දුන්නා දැන් ඔබ සුවයි දැන් ඔස්සන කියලා. ඊයේ වෙන මොකද මගුලේ ගිහින්. සාතන් අරගෙන යනවා. සාතන් අරගෙන යනවා. ගෙදර ඉන්න මිනිස්සුන්ට අඬන්න ඕන නම් ඒකට උදව් කරන්න ඇවිල්ලා. තාත්තා මරා ගන්න ඕන නම් උදව් කරන්න ඇවිල්ලා. තාත්තා ජීවත් වෙනවා යේසුස් වහන්සේ සුවේ අවසරයි කියලා කිව්වා විතර මනුෂ්‍ය පල්ලියට ආගෙන. ප්‍රේමයේ දේවදරු වෛද්‍යවරු කරන්න දෙවියන් වහන්සේ කරනවා. අපේ දෙවියන් වහන්සේ ගුණ කරගෙන උන්වහන්සේම ගමකට අවශ්‍යයි සදාකාල ජීවනයේ අත්පත් කර ගන්න අපි ඉස්සෙල්ලා. රැක් එක බැන්නම මොකද වෙන්නේ? සාතන් ගහනවා නැවත ඔලෝ උස්සන්න බැරි විදිහට ඇවිල්ලා. ඒතකොට සමාජයට යේසුස් වහන්සේ අතර මොකද වෙන්නේ? මාර්ගය කරා ගමන් කරන්න සිද්ධ වෙන්නේ ඇවිල්ලා. ඒ නිසා අපි උන්වහන්සේ අපේ ගලව ගන්නවා උන්වහන්සේ පූජාසන වටේ කැරකෙමින් උන්වහන්සේ ප්‍රශංසා කරනවා උන්වහන්සේ නමස්කාර කරගෙන අවසේ සමහර විට ඉදා දවසේ සෙනග මෙතන කියනවා අතු අරගෙන ප්‍රශංසා කළා කියලා. අද දවසේ අපේ අතු මොනවද අපේ දෑත් එක අපි ඔසවන්න අකමැති අපේ කට අරින්න අකමැති අපි ටිකක් උඩ බැලලා නටලා ගායලා ප්‍රශංසා කරන අකමැති ඇවිල්ලා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන සංගීත භාණ්ඩ බඩමලි අපි ප්‍රශංසා පූජාවෙන් වාසාවෙන් ගින්නව සෙනගක් වෙන අවශ්‍යයි. ඉසායා 13 පරිච්ඡේද සෙකරියා 13 පරිච්ඡේද 9 පදේ සෙකරියා 13 පරිච්ඡේදය 9 පදේ එකල සවිදාන වහන්සේ මුළු ලෝකේ රජාණ වනසේක ශීඝ්‍රම වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදු නැත එකම නමක වහන්සේ හඳුන්වනු ලබනසේක. සෙකරියා අනාගත වතුවරයා ගැලවුම්කාරයා මේ ලෝකෙට එන්න ප්‍රථම අනාගත වාක්‍යයක් කියනවා. යම් දවසක් උදා වෙන්න යනවා මුළු ලෝකෙටම අධිපතියano මුළු ලෝකෙම රජාණ හැටියට එතුමා පත් වෙන්න යන බව. යම් දවසක් ලෝකෙට එන්න යනවා හැම මිනිසෙක්ම උන්වහන්සේට নমස්කාර කරන පිරිස. හැම මිනිසෙක්ම උන්වහන්සේව එකම නමකින් හඳුන්වන්නා වූ දවසක් උදා වෙන්න යනවා. ආමේන්. යේසු ලෝකේ මොන පාලකයා පාලනය කළත් අපේ රජදරු යේසුස් වහන්සේ. ආමේන්. අපේ රජදරු යේසුස් වහන්සේ මේ ලෝකේ මිනිස්යන්ට වෙන මාර්ගයක් නැහැ. යේසුස් පමණයි. හalleluya. දෙවියන් දේවදරුවනි පිලිප් පොත විශේෂණ පාවුතුමා පිලිප් සභාවේ වෙන පිලිප් දෙවෙනි පරිච්ඡේදය 8-9 පද. පිලිප් දෙවෙනි පරිච්ඡේදය 8-9 පද. මනුෂ්‍යාකාරී ශ්‍රී උන්වහන්සේ මරණය එනම් පුරුෂේ වර දක්වා පහත් මුටි කරුසේක. යේසුස් වහන්සේ ගුණාංග යේසුස් වහන්සේ මහ පොළේ ජීවත් වුණේ ඔබ හා මා වැනි මිනිසෙක් ලෙස. ලේ මස්නාර ඇටවල පිරුණා වූ මිනිසෙක් ලෙස උන්වහන්සේ ජීවත් වුණේ. උන්වහන්සේ එසේ ජීවත් වෙමින් උන්වහන්සේ විශේෂ මිනිස් ගුණාංග කීපයක් තිබුණා. උන්වහන්සේ තුන කීකරණම තිබුණා.
උන්වහන්තුල යටහත්කාරකම තිබුණාවිල්ලා පහත් උන්වහන්තුල තිබුණාවිල්ලා කුරුසිය කරා ගමන් කරනවා කියන එක ලේසි සැදපක් නෙවෙයි. රාළු කුරුසිය කරේ තියාගෙන මරණය පිළිපිලි ඒ පිළිවෙල ගමන් කරන්නා මිනිස්සු ආ දවසේ ඔබ මම දේශනා පිළිගත්තට පස්සේ අපිට මහපොළේ ජීවත් වෙනකොට බොහෝ ප්‍රශ්න තිබෙනවා. රෝග පීඩා යක්ෂයාගේ උගුල් මේ හැමදේම තිබෙනවා. පිතෘ ජීවිතය කියන්නේ සුරංගනා ජීවිතයක් නෙමෙයි. පිතෘ ජීවිතය කියන්නේ පීඩාවල ගමන් කරන ජයග්‍රහණ ජීවිතයක්. සමහර මේ ජීවිතේ මගේ කියන ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒ මොහොත අපි ඊටමත් දීකරුව පහත්ව ජීවත් වෙන්න අවශ්‍යයි. විශේෂයෙන් අපේ ජීවිතේ ගුණාංග අපි වෙනස් කර ගන්න අවශ්‍යයි. අපේ ජීවිතේ තිබෙනා වූ ප්‍රතිපත්ති අපි යහපත් ප්‍රතිපත්තියට පූර්ණ කරගන්න අවශ්‍යයි. මොකද අපි දැකලා සමාජයේ එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ මිනිස්සු තමන් ගැන පමණක් විතර ජීවත් වෙනවා සමාජයක්. අනිත් අය ගැන කිසිම සිතුවිල්ලක් නැහැ. මගේ පුතා මැරුණා නම් ගොඩක් අය සතුටු වෙනවා කියලා. තමගේ පුතා මැරුණා නම් ඒක කල්පනා කරන්නේ නැහැ. මගේ පවුලේ විනාශ වෙනවා නම් ගොඩක් අය සතුටු වෙයි කියලා. තමගේ පවුලේ විනාශ වෙනවා නම් ඒක හිතන්නේ නැහැ කියලා. යම් කෙනෙක් මගේ පුතාගේ මරණය ප්‍රාර්ථනා කරනවා නම් එයාගේ පුතා මැරෙන්නේ. කවුද කියන්නේ? යේසුස් වහන්සේ. යම් කෙනෙක් මගේ පවුලේ විනාශ දකින්න කැමති නම් විනාශ වෙන්නේ එයාගේ පවුලේ. යේසුස් වහන්සේ ගුණාංග එහෙම ගුණාංග නෙමෙයි ඇවිල්ලා. මිනිස්සු පීඩා කරන විට, මිනිස්සු අපහාස කරන විට, බර පුරුෂයා තුන්වාත් කරන උන්වහන්සේ කාටවත් බය කරේ නැහැ ඇවිල්ලා. උන්වහන්සේ දී කරුණා. උන්වහන්සේ යටහත් වුණා. අපේ ජීවිතේ පීඩා එන විට, අපේ ජීවිතේ කඳුර එන විට, අපේ ජීවිතේ වේදනා එන විට අපිට වෛර කරන්න බෑ කාටවත්. අපේ හදරෝ කියලා. අපිට පරිගණක සිද්ධියක් වෙන්න බෑ. අපේ ඔහුගේ ජීවිත විනාශ වෙන්න ඕනේ. ඔහුගේ මරණ දකින්න ඕනේ. ඔහුගේ හැඳින්ගෑමට යන්න ඕනේ. ඔහු මකබෑවට යන්න ඕනේ සිද්ධ වෙන්න බෑ. යා මිනිස්සුක හදර මේ සිද්ධ වෙනවා නම් එයා දෙවියන් වහන්සේ දරුවෝ නෙවෙයි. එයා තුළ සාතම් ක්‍රියා කරනවා. යේසුස් වහන්සේ තුළ සාතම් ක්‍රියා කරන මේ සහෝදරයේ සාක්ෂිය. වසු උදාහරණය. මාස 6කට ආසන්න කාලයක් විශාල පීඩා හිටියේ. කරනගෙන කිසි දෙයක් කවුද ක්‍රියාවලිය? මේ දවසේ ඒ සාතම් විධාන කළා යේසුස් වහන්සේ අද තදින් අල්ලන් මොකද වෙන්නේ? අගේ ජීවිතේ ගොඩනගෙන පටන් ගත්තා. ඒ ඉඳලා සිස්ටරේ අදින්න සම්පූර්ණ වෙනස් වෙලා. සම්පූර්ණ වෙනස් වෙලා. ඒ නිසා වෛරය, නපුරකම, දුෂ්ටකම, උඩුකම තියාගෙන අපිට මේ ගමන යන්න බෑ. යේසුස් වහන්සේ අපිට කියන්නේ අපි හැම වෙලාවම අපේ දරුවෝ, අපේ පවුල, අපේ දේවල්, අපේ රක්ෂා, අපේ ආදාය මාර්ගය අපි හිතනවා අනිත් හැමදේම විනාශ වෙන්න විතරයි වෙන්නේ. මේ ක්‍රිස්තියානි ප්‍රතිපත්තියක් නෙමෙයි. මේ ක්‍රිස්තියානි දර්ශනය නෙමෙයි. යේසුස් වහන්සේ විශාල පීඩාවක් දැක කොපමණ ජඩත් වුණාද, කොපමණ පහත් වුණාද, කොපමණ කීකර වුණාද, ඒ උන්වහන්සේ කලේ ජයග්‍රහණ දබරකිස. උන්වහන්සේගේ ජයග්‍රහණ කාට ජයග්‍රහණ වෙන්නේ? කාටද? අපේ ජීවිතයේ අපි හරියට ඇවිල්ලා හරියට කරනවා නම් අපිට බොහෝ අය ගැලවෙන්න ඒක පාවුන්දම පිළිපි සමාවට කියන ඊළඟ කියනවා ඉබේ දිවෙන් වහන්සේ උන්වහන්සේ අතෝසත් යනවා ශිර නාමයට වඩා අග්‍ර නාමය උන්වහන්සේ දුන්සේ හalleluya උන්වහන්සේ කහටවත් අපහාස නොකර කාග ජීවිත උන්වහන්සේ මරණයව උන්වහන්සේ මරණයට කිව්වේ නැහැ උන්වහන්සේ වේදනා දුන්නාට උන්වහන්සේ කියනවා ඕ වේදනා පත් වෙන්න ඕනේ කියලා උන්වහන්සේගේ වස්ත්‍ර උදලකට කියන්නේ ඕ නිර්වත් වෙන්න ඕනේ කියන බුදු ප්‍රේමය බුදු මාංශ විනාගය ආසන මොකද දෙවියන් වහන්සේ ඊටම අග්‍ර උසස් ස්ථානයේ යේසුස් වහන්සේ පත් කරනවා ඔබේ ජීවිතේ මගේ ජීවිතය යේසුස් වහන්සේ ගලව ගත්තා නම් ඒ ගැලව ප්‍රකාශ කරන මනුෂ්‍යයෙක් කරුණාකර වෙන අවශ්‍යයි අපේ ගුණාංග අපේ ආකාරයට අපේ ජීවිත සම්පූර්ණ වෙනස් වෙන අවශ්‍යයි අපි විශේෂයෙන් බයිබලයේ උදාහරණ බොහෝ මනුෂ්‍යයන්ගේ පැටේ ප්‍රධාන හේතුව මමත්වය මම ගැන මගේ දරුවෝ ගැන මගේ පවුල ගැන මගේ ජීවිත ගැන හිතනවා මමත්වය සමාජිත වෙනවා මේක බරපතල කාර්යයක් අපි හිතන්නේ හරි දේ කරන්න කියලා ඇවිල්ලා අපි කවුරුත් තමන්ගේ දරුවෝ තමන්ගේ පවුල
යහපත් හොඳ ජීවිත දකින්න කැමති නේද? අපි පවුල් වලට අනුතර අනුබද වෙනවදකට අපි අකමැති. ඒ වගේම අපි අනිත් පැයකට හිතන්න අවශ්‍යයි බා. ඒකයි ක්‍රිස්තියානි ප්‍රතිපද, ඒකයි යේසුස් වහන්සේ ප්‍රතිපද, ඒකයි දෙවියන් වහන්සේ වඩ උගන්වපු ක්‍රිස්තියානි ධර්මය. අපි මේක තේරුම් ගන්න අවශ්‍යයි. ඒකයි අපේ අග්‍ර උසස් කාණ්ඩ යේසුස් වහන්සේම ගමන් කරන පුළුවන් වෙන්නේ කියලා පාවුල් අපේක්ෂා ප්‍රකාශ කරනවා. අපි මහ පොලිටික කාර්යයේ ජීවත් වෙන්නේ. හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි මරණයටපත් වෙනවා. අපි ජීවිතේ කාර්යයට රැස් කරන්නේ මොනවද? යහපත් දේ රැස් කරන්නේ, අයහපත් දේ රැස් කරන්නේ. ලෝකේ සෙල්ලම් ගන්න පුළුවන්, ලෝකේ චණ්ඩිකම් ගන්න පුළුවන්, ලෝකේ පාඩ ගන්න පුළුවන්, ලෝකේ අනිත්‍ය විනාශ පාලන නමුත් විදුෂ්ඨයේදී අපිට මේ ත්‍යාග දෙන්න මොන දෙන්න වෙනවා. ඉදාට අපිට නිදාහතර කරුණ කියලා වෙන්න මගේ දේ කියලා ඒදම යාට දේ කියලා දේශමල කියන්නේ. මේක වස්ත්‍රයක් ගත්තම වස්ත්‍ර දෙකක් තියෙනවා. මේ ඇදපත ගත්තා නම් උඩ සාය ගත්තා නම් යට සාය දීපා. මේ ෂර්ට් එක ගත්තා නම් කස්සමක් දීපා. වෛර කරන්න එපා. ඒක දිවෙත් වහන්සේ ධර්මයේ ඔබට මට උගන්වන්නේ. ප්‍රේම දේවදාරු නිසා ඔබේ ජීවිත උසස් සතර කියන දේශනා කර අප උපාස අනුභව කරන සරකවද මන්ද අපේ යම් දවසක උපාස කරනවා. ඒක අතීත කල්පනා කරලා එදා ජීවිත වෙනේ කරන්න කාල කරන ජීවිතය, අඳුර ජීවිතය, යක්ෂය බොරාගෙන ජීවිතය, මල පෙරේත බොරාගෙන ජීවිතය, උසද ආහාර දෙන ජීවිතය, බෝ රෝග බැඳෙන ජීවිතය, බෝ වේදනාව දෙන ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න. අපිට මේ අනාගතයේ අතීතය තිබුණා. මඩත් මේ අතීතය තිබුණා. මෙතේ අතීතයේ දිවෙන් වාසය ඔබ වර්තමාන ගෙනෙන්න තිබෙනවා. ඇයි? මාව ගලවාගත බැරි මම වරද නිසා. ඔබ ගලවකට ගැලව කාර්යේ මා පොළේ සිටින නිසා අදේ ගරෝකාර ස්වර්ගයේ ඉතාම උසස්තර සිරිසා තමයි අද අපිට මේ ජීවිතය ලැබෙන්න වෙන්නේ. අපි කවුරුද යහපත් මිනිස්සු නෙමෙයි. අපි කවුරු සුන්දර මිනිස්සු නෙමෙයි. අපි කවුරු ඉපදෙනකොට සෑම ආස අත්කාම සරක නෙමෙයි. පෝ පීඩාවට ගමන් කරන සරක. ඒකයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකෙ එන්නේ ඔබව මාව ගලවා ගන්න පිණිස. ආමේන්. බයිබලයේ කියවන්න මතේ සුභාරංචියේ විශේෂ පරිදි එකේසර නමයි දක්වා. සුභ මදෙව් විශේෂ පරිදි එකේසර නමයි දක්වා කියවන්න. මේ නිසා සදා වෙනවා අද දවසේ සිදු වුණා සිදුවීම. මොකද සිදුවන්නේ? යේසුස් වහන්සේ ගෝණට කතා කරලා කියනවා පොඩුවේ පින්න අහවල් දැන පොඩුව අරගෙන එන්න කියලා කියනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ විශාල පාඩමක් ඉස්සර වෙනවා. පොඩුවා කියන්නේ යේසුස් වහන්සේ යම් ගමනක් යන්න සෝදනා කරන සත්වයා. පොඩුව යේසුස් වහන්සේ පාලකෙක් කියලා බයිබලයේ ප්‍රකාශ කරනවා. පාලකෙක් යනකොට කාපෙටද එක්ක අලියාගේ පිට, ඇතාගේ පිට. එහෙම නැත්නම් අස්වැයි පිට. පාලක රජුට ගමන් කරන එවැනි බල සම්පන්න සර්පයන්ගේ කරපිට නැගලා. මේ යේසුස් වහන්සේ ඉතිහාසය වෙනස් කරනවා. කොටලේ පොරවහස තෝරගන්නවා. කොටලේ මොනවද දන්නේ? කොටලේ අහිංසක සතෙක්. කොටලේ ඉස පාත්‍රේ ඉන්න සතෙක් කියන්නේ. අද අපි දකිනවා රටේ පාලකවල නායකයෙක් වෙන්න අඩකට. මොකද ඉතින් එක දවසක් නායකයෙක් කිව්වා බලා මතක තියාගන්න ප්‍රභාකරගේ බල්ලෙක්ව මරලා දැම්මා කියලා කිව්වා. ඒක කියන්නේ මොකද? අපේ පාලනය කරමුද? ප්‍රභාකර මරගෙන සාධාරණයි. ඒක අසාධාරණ කියන්නේ නැහැ. ශාස්ත්‍රවාදයක. නමුත් මේ පාලකයා කියනවා බල්ලෙක්ව මරද්දම දඟලන්න බෑ කියලා. මොකද මේ? ආඩම්බර. යේසුස් වහන්සේ ශීල බලය තියාගෙන පොඩ ප්‍රවේශාලයලා දඟලන්න එපා. දෙවියන් යමුනොත් මම බලපන්නේ නැහැ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කවුරුද කියන්නේ? මාත් මෙතන අපි ඉගෙන ගන්න මොකද? මිනිස්යන්ට ආදරය කිරීම. මිනිස්යන්ට කරුණාව දැක්වීම. මිනිස්යන්ගේ දුකට අනුන වේදනාවට ප්‍රීතිය තමයි යේසුස් වහන්සේ දක්වන්නේ. ඒස ලෝකේ පාලකවන උන්වහන්සේ ආඩම්බර මිනිස්සුන්ට මෙහෙවිලා. යේසුස් වහන්සේ හැම මිනිස්සෙකගේ ජීවිතේ වටිනාකම දන්නවා දැන වහන්සේට කියනවා. රටේ පාලකයන්ට මිනිස්සුගේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැහැ නේද? අවබෝධයක් නැහැ නේද? ඒව අවබෝධයක් තිබුණා බැංකු මංගලකයිද? ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඊළඟ සිනමා මංගලකයිද? ඒ වගේ දේවල් කරන්නේ නැහැ.
තමන්ගේ සම්පූර්ණකණික ඒ වගේම කරන්නේ නැහැ. යේසුස් වහන්සේ වෙන්නේ නෙමෙයි. යේසුස් වහන්සේ කොටලේ තෝරාගත්තා රජ කෙනෙක් හැටියට. ඊළඟට අපි නැගිනවා යේසුස් වහන්සේ කොටල ගෙනල්ලා කොටල පිටට රකින්න විට මොකද සිදු වෙන්නේ? තමන්ගේ උතුම සවල රැගෙන ගෝලේ මොකද කරේ? යේසුස් කොටල පිට දැම්මා. උතුම සවල කරවල කොටල පිට දැම්මා. යේසුස් වහන්සේ ඒ උදයි වාඩි වෙන්න කියනවා. ඊළඟට තව සෙනගුකඩේ සෙනගුක දැක්කාවිලා. සෙනගුක දැකලා තමන්ගේ උතුම සවල වල පාර දෙකේ අතරට පටන් ගත්තා. ඒ මැදේ කොටලව ගමන් කරාගෙන කියලා ඇවිල්ලා. ඒ මැදේ කොටලව ගමන් කරාගෙන කියලා ඇවිල්ලා. සමහර විට කොටලව දන්නේ නැහැ මේ ඉන්නේ ගැලුම්කාරයෙක් කියන එක. කොටලව හිතුව දන්නේ මේ හැමදේම මට ගරු කරන්නයි මිනිස්සු කරන්න කියන එක ඇවිල්ලා. අපි අලියාගේ පිටුන හරව තිබ්බාම අලියා ලස්සන අඬපුවාම ඊළඟ අලියාට ආපුර දැම්මාම උහගේ ආඩම් කරා. ඔය ඇවිදිනකොට ඇවිදින ක්‍රමය තුරු විනාශ කර ගන්නයි. අලියාට තේරෙනවා මම රජකෙක් කියලා. කරුණේ වැඩ මම වැඩගත් මටයි කවුරු වෙන්නේ. අද ඒක විතරයි ඇවිල්ලා. අස්සය පොඩක් ලොකු කරෝ අම්ම උඩින් යන්නේ ඇවිල්ලා. කියලා වැඩක් නැහැ. ඒ සත්තුන්ගේ ගුණාද සත්තු තුන ආඩම්බරකම දෙලා ඇවිල්ලා. සත්තුන්ගේ ලොකුද අපි බල්ලෙක්ව හුදා කරොත් ඒ බල්ලා සමානද දඟලලා නටලා අමුතුම දෙයක් කරලා අපි යාර ආදරය කරලා පොඩුවට කිසිම ගාණක් නැහැ. පොඩුවගේ අහිංසකම පොඩුවගේ ගතහත්කම පොඩුවගේ නිකටමානිකම අනුව පොඩුව තමයි පහාදකම කරනවා. තමගේ පහාදකම කරනවා. ඔය කිසිම කලබලයක් නැහැ. බෞද්ධ කිසිම ආඩම්බරකමක් නැහැ. බෞද්ධ කිසිම උද්දච්චකමක් නැහැ. ඔය බෞද්ධ පහත් කරන තමන් කරනවා. ඒක දෙයක් කරන්න මොකද වුනේ? ආවදේ සෙනග ගස්කොළවල අත කඩාගෙන හෝසන්නා දාවිද්ගේ පුතාට හෝසන්නා දෙවියන් වහන්සේ නාමයෙන් දැනතර ජය වේවා කියලා ප්‍රකාශ කරන පටන් ගත්තා වෙනවා. සුභම ධර්මය දෙවියන් වහන්සේගේ පුත්‍රයව රාජකීයකට පරිවර්තනය කරනවා වෙනවා. ලෝකයේ පාලනවල ඉන්න විට ලෝකයේ විවිධ බලතල දෙවියන් සුභ ධර්මයේ දෙවියන් වහන්සේ පුත්‍රයව මහපුර ඔසවන මාර්ගතර පත් කරනවා. මේක අලංකාර අපේ හිතේ ගතයුතු සිදුවීමක් යේසුස් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේ කොහෙවත් කිසිම දැනක නායකත්වයට අරගෙන නායකත්වයට ගන්න දැකුවේ නැහැ. උන්වහන්සේ කොහෙවත් කිසිම දැනක බලය අත්පත් දැකුවේ නැහැ. උන්වහන්සේ කොහෙවත් කිසිම දැනක තමා ලෝකා තමා නායකයා තමා යට ඉන්නේ කියන ප්‍රකාශ කරේ නැහැ. උන්වහන්සේගේ ගතහත්කම උන්වහන්සේගේ පහත්කම උන්වහන්සේගේ ආදරය විතරේ ප්‍රසන්න කුරුදාවක් තිබ්බා. අද ඔබගේ ජීවිතය මගේ ජීවිතය මහා පොළොවට ප්‍රසන්න ජීවිතයක් වෙන්න අවශ්‍යයි. ගහට කොළට මලට අපේ ජීවිත ආශිර්වාදයේ ජීවිතයක් වෙන්න අවශ්‍යයි. ඉතින් යහපත් පණිවිඩයක් මේ ස්ථාන දෙන්නේ ඇවිල්ලා. අපි සුභාස් ධර්මයෙන් ජීවත් වෙනවා සරක. අපි දකිනවා වර්තමානයේ කැලෑවල් එලි කරමින් දහපොළ කපා දැම්මේ කරාන විනාශය දක්වන සමාජ තුළ ඇවිල්ලා. මේ හොඳ දේවල් නෙවෙයි. අපිට ඒ කියන දේවල් අත ගහන්න බෑ. මම සුභා ධර්මයේ තිබෙන්නේ අපේ ජීවිත දෙන්න. ඒක යේසුස් වහන්සේ සුභා ධර්ම තුළ ඒක ඔප්පු කරලා පෙන්නපු තැන වහන්සේ කෙනෙක් ඇවිල්ලා. සුභා ධර්ම උදාහරණ ප්‍රශංසා කරන විට සුභා ධර්මයේ තිබෙන යම් යම් කොට උදාහරණ වෙනුවේ කඩන විට බෙදෙන විට දෙවියන් වහන්සේ නාමයෙන් මහිමේ පත්‍ර අවස්ථාවේ කැවිලා. ආ දවසේ මහා පොළොව වහන්සේට යහපත් පාරක් පෙන්නලා දුන්නා. ඒ රහතන් වහන්සේට යහපත් වාස්තන ලබා දුන්නා. දෙපැත්තෙන් සෙනග ගස්කොළ වහන්සේට ආශිර්වාදයක් ලැබෙන්න. ඒක මිනිස්සු පුළුවන් ආකාර තමගේ වස්ත්‍රද අවශ්‍ය වෙන ද්‍රව්‍යද පාවිච්චි කළා. අපිට ගලව ගන්න කියන පණිවිඩය යේසුස් වහන්සේ දෙන පිළිස. එහෙම නැත්නම් අපි මුදවා ගන්න කියන පණිවිඩය යේසුස් වහන්සේ දෙන පිළිස. අද ඔබ දෙන පණිවිඩය මොකක්ද ජීවිතේ පිළිබඳව? අද ඔබ දෙන පණිවිඩය මොකද්ද? ඔබගේ ගැළවීම පිළිබඳව. අපි සම්පූර්ණ ගැළවිලාද ඉන්නේ කියන බව කල්පනා කරලා බලන්න. අපි සම්පූර්ණ ගැළවිලා ඉන්නවා නම් අපි බෞද්ධ අරගෙන ඉන්නවා නම්
තිබෙන සතුටම අද සමාජයේ ඉහළට වෙනවා. අනුන්ගේ ජීවිත විනාශ කරවේ තමාගේ ජීවිතය ආරක්ෂා කරගෙන ප්‍රතිපද ලෝ මනුෂ්‍යයන්ට කරනවා. අනුන්ගේ දේපල කඩා වඩාගෙන තමාගේ දේපල විතර ආරක්ෂා කරනකොට කියන ප්‍රතිපද ලෝ මනුෂ්‍ය ජීවිත වෙනවා. ප්‍රේමයේ දේව ධර්මදී බයිබලයේ ආරම්භ අවශ්‍ය කරපු කියලා අපට උගන්වන ප්‍රේමය. මනුෂ්‍ය ජීවිතේ වටිනාකම මනුෂ්‍ය ජීවිතේ උතුම්කම අපට උගන්වන්න ඇවිල්ලා. ඒ උතුම්කම කොහොමද එන්නේ? අපි යටහත් වෙන තරමට අපි පහත් වෙන තරමට යේසුස් වහන්සේ ක්‍රියාවලිය තමගේ ජීවිතේ ඔප්පු කරලා පෙන්නලා ඇවිල්ලා. ඒ නිසා ඔබේ දරුවගේ මරණය ප්‍රාර්ථනා කළා. අන්තරවගේ මරණය ප්‍රාර්ථනා කළා. ඔබේ දරුවා යහපත් වෙන්න හිතන්නපා. ආන්පෞල් විනාශ කළා. ඔබේ පෞල් යහපත් වෙන්න හිතන්නපා. අන්නයිගේ දේවල් කඩා වඩාට කාලා ඔබට යහපත ලැබෙයි හිතන්නපා ඇවිල්ලා. ඔබගේ ජීවිතය හරියට ගෙන අවශ්‍යයි. ඔබේ ජීවිතය නිවැරදිවට ගෙන අවශ්‍යයි. වන්ද දෙවියන් වහන්සේ හැම මනුෂ්‍යයෙකුට ප්‍රේම කරනවා. බයිබලයේ නපුරු පුස්තක පරාදික ජේස්වාමීන් වහන්සේ යනත්කම නැමැති මනුෂ්‍ය ඔබ යන්නේ අලියා පිළිද අස්සයට මොඩට අපුල. එහෙමනම් ඔබ අලියා පිළිද ගම කරන මනුෂ්‍යෙක් නම් අස්සයට ගම මනුෂ්‍යෙක් නම් ඔබ බහින්න තොරවල් කර පිටට යනත් වෙන්න පහත් වෙන්න යේසුස් වහන්සේ උගන්වන්නේ යනත් වෙන්න පහත් වෙන්න ඇවිල්ලා. ඊළඟ ස්තුතිවන්ත වෙන්න ගුණවන්ත වෙන්න ප්‍රේමයෙන් පුර මනුෂ්‍යෙක් වෙන්න. අද දවසේ වහන්සේ කොටකට ගලා විශාල පණිවිඩයක් මනුෂ්‍යයන්ට දුන්නා. මනුෂ්‍යව ගලව ගන්න කියන ඒ ගැලීම ලබා දුන්න වහන්සේ කල්වාර කුරුසේ කර ගමන් කළාගේ විශ්වාස සඳහා වෙනවා. කල්වාර කුරුසේ කර වහන්සේ ගමන අතහැරියේ නැහැ. පීඩා දෙකන වහන්සේ ආපදර හැරුන්නේ නැහැ. උන්වහන්සේ ඉදිරියට ගියාගේ විශ්වාස සඳහා වෙනවා. ප්‍රේමනේ දිවදරුවන් අද උන්වහන්සේ ප්‍රසන්න පුරුදා කියන ඔබගේ අතේ මොනවද වෙන්නේ? ඔබගේ දැක්කේ මොනවද වෙන්නේ? ඔබගේ ජීවිතේ මොනවද වෙන්නේ? මොකද මේක ගැන කල්පනා කරලා බලන්න. පද 25 දී 9 වෙනි පදය. පෙරටුව පසුපස ගමන් කළ සමය දාටි ප්‍රජාගේ පුත්‍රයන්ට හෝසන්න සමිතුගේ නාමයේ වඩල මෙතකොට ආශ්‍රය වේවා. ඊට අවසන්තනේ හෝසන්න කියා වරගසීක. ඒ වරගසීම අපි පුරා ගන්න කෙනෙක්යි. ඔබ පුරා ගන්න තිබෙනවා. තවත් අය පුරා ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි යාත්‍රා කරන්න අවශ්‍යයි. ජේස්වාද මේ ලෝකෙට ඇවිල්ලා තමයි කාර්ය ඉටු කර අවස්ථානයි. දැන් මේ ඔබගේ මගේ කාර්ය මා ප්‍රතිෂ්ඨ කිරීමයි. ඒ සඳහා අපි සෝදර වෙමු. මොහොතක් සසාගෙන අපේ ජීවිතෙ මෙහෙය කරපො. උදෑසන දිව්‍යන් වහන්සේට කතා කරන්න යනවා. උදෑසන දිව්‍යන් වහන්සේගේ හදවතට කතා කරන්නේ ඔබේ ජීවිතය අඩපාඩු ගන්න බෙන්නා දෙන්න යනවා. මම නෙමෙයි අපි කියන තැනට එන්න. උඩ නෙමෙයි යට කියන තැනට එන්න. යහපත් සිතුවිල්ලකට මිනිස්සෙක් වෙන්න. ප්‍රේමයෙන් පුරන මිනිස්සෙක් වෙන්න. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන්නා වූ කරුණ වහන්සේ. යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඔබ ගලවගත්තා වගේ තාපෝයි ගලව ගන්න අපේ වෙන ක්‍රියා කරන්න අවශ්‍යයි. අදවසේ අපේ ජීවිත ප්‍රතිපත්ති අපේ ජීවිත ගුණ වෙනස් කරන්න අවශ්‍යයි. අදවසේ ස්වාමීන් වහන්සේ සම්සිත කරනවා. උන්වහන්සේ පහත් වුණා කී කරුණා ඒ නිසා උන්වහන්සේ ජය ගත්තා. අදවසේ අපේ ජීවිත අපේ පෞල් ජය ගන්න අපි පහත් වෙමු. දෙවියන් වහන්සේ වර්ධිත කරවෙමු. ගැලවි තොර ඇරි ඔබට පැස සම්පදා නෙමි ජීවනි තොර Hallelujah, Hosanna. 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 Rene Samine Opete Kashampuda Nemi Sami Rajatumani
Yesus වහන්සේ යෙරුසලම පියමාර්ගයේ පියමාර්ග පවිත්‍ර කර පිසයි. ප්‍රදේශන යේසුස් වහන්සේ අද අග්‍ර කුසල් ස්ථානයේ වාසය කරනවා. අද උන්වහන්සේ කැමති ඔබගේ හදවතේ ඉන්න. උන්වහන්සේ ඔබගේ හදවතේ ඔබගේ ජීවිතයේ පවිත්‍ර කර සූදානම් සිටිනවා. ඒ පිස උන්වහන්සේ කල්වාරි කුසේ ජීවිතේ පුරුදු කළේ. මේ මොකද ඔබගේ ජීවිතේ කරන්නේ කරන්න. සිතින් වදනේ ක්‍රියාව යම් පාපයක් කරද වෙනවා අපරව දුෂ්කරව බලගැනීම වාංචාව කපටකම දෙනවා ඕරුවත වෙනවා හොත පස්තර වෙන්න යේසුස් වහන්සේ යේසුනි උපහාසයේ අද අග්‍ර ස්ථානයේ සිටිනවා කල්වාරි ජීවිතේ පුරුදු කරගෙන මම වෙනුවේ ඔබේ කල්වාරි නියමන මගේ පාපේ සෝදා මගේ ජීවිතේ පවිත්‍ර කරව යාඥා කරන්න උපහාසදා දවසේ ජෙරුසලමේ දේව මාළිග පවිත්‍ර කරසේ උන්වහන්සේ කල්වාරි නියමනේ ඔබගේ ජීවිතේ පවිත්‍ර කරසේක ඔබගේ හදවත පවිත්‍ර කරසේක ඔබගේ පාප කැසරවා ඉවත් කරවේ උන්වහන්සේ රාජකීය සා දවසේ ඔබගේ හදවතේ සෝදාසනවා ඔබ පිළිගන්න යේසුස් වහන්සේගේ හදවතට ඔබගේ හදවත උන්වහන්සේට ඉඩ දෙන්න ඔබගේ හදවත උන්වහන්සේගේ මාළිගා කරගන්න සුද්ධ සත්‍ය ගතකර පිණිස මාසක දවස උන්වහන්සේ නාම හොසන පිණිස පාවිත්‍ර දිව්‍යමා නාමයකට පත්‍ර පිණිස ඔබගේ ජීවිතය පවිත්‍ර කරගන්න නිසුද්ධෝසන දිනහරින්න වෙත ඔබට පුළුවන් ආ දවසේ මේ වචනේ පණ ලබාගෙන උන්වහන්සේ ඔබගේ හදවත දරාගෙන ඔබට සාර්ථක සුද්ධෝසන ගත කරන්න පුළුවන් ආමේන් Hallelujah, Hosanna. Hallelujah, Hosanna. Hallelujah, Hosanna. Hallelujah, Hosanna. Hallelujah, Hosanna. Hallelujah, Hosanna. विश्व व्यापार प्यारणी दवस बड़े स्तुतिमान वेनवा ඔබ නමස්කාර කරන පිණිස අපේ කැලේ සස්පාන ඔබේ පුත්‍රයාණන් අපේ ගලවර ස්වාමීනි ආදාවත ජීවිතේ මාර්ගයේ ගමන් කරන වහන්සේ මැදිහත්කම ආත්මයන් වහන්සේට ලබා දෙන ස්වාමීනි ඒ ශබ්ද ස්තුතිව ස්වාමීනි ආදාව සම්පූර්ණ කරන යේසුස් වහන්සේ තව ප්‍රයෝජන පුදව ගන්න අපේ
සඳහා ක්‍රියාත්මක ජීවිත පරිවර්තන කරස්වාමී. ඉරිදි බලා ජීවිත ශිර බාධාවල් කඩයිවත් කරගන්නවා. තවත් සත්‍ය ඔබසව තමාකට පුරවන්න බැරි ස්වාමී. ලබන සුදු සත්‍ය සුදු පවත කාවද ස්වාමී. සුදු සත්‍ය ප්‍රමාණ වේවාන ජීවිත කාලයව සුදු පවිත්‍ර කරගන්න අපේ ගණවත් පුදුම යේසුනි අප සම්වාසය කරගන්නවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හalleluya. 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 Yesus Tuhan dan persalahan